නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපහට අනුකම්පාවෙන් මේ උතුම් ධර්ම විනය කියා දෙන අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේත් මේ උතුම් සදහම් දේශනාවේ දායකත්වය දරන්නේ පින්වත් නිසංසලා බණ්ඩාර මහත්මිය විසින්. ඉතින් ඒ පින්වතුන්ලාගේ ඒ පුණ්‍ය සිතුවිලි නිසා, ඒ දායකත්වය නිසා ලෝකයේ ඉන්න බොහෝ දෙනෙකුට බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසෙනවා. පින්වතුනි, අද අපි ඉගෙන ගන්නවා අපගේ බුදුරජාණන් වහන්සේ අපට වදාළ ලස්සන දේශනාවක්. එතකොට කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව කිසිම කෙනෙකුගේ උපකාරයකින් තොරව තමන් වහන්සේම උපදවාගත්ත පුණ්‍යස්කන්ධයෙන්, ඒ වීරියෙන් උපදවාගත්ත උතුම් නිර්වාණය අන් අයටත් සාක්ෂාත් කරගන්න බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඥාති පිරිස තමයි ශාක්‍ය වංශය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඥාති තමයි ශාක්‍ය වංශය. මේ ශාක්‍යයන්ට බුදුරජාණන් වහන්සේ දවසක් මෙන්න මේ දේශනාව වදාළේ. ඒ නිසා මේ දේශනාවේ නම තමයි ශාක්‍ය සූත්‍රය. අංගුත්තර නිකායේ දසක නිපාතයේ තියෙන්නේ ශාක්‍යයන්ට වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල කපිලවස්තුවේ නීග්‍රෝධාරාමයේ වැඩ සිටියා. එතකොට බොහෝ ශාක්‍ය උපාසකවරු පොහොය දවසක, ඒ පොහොය දවසේ බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ සිටියද ඒ භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න පැමිණියා. ඉතින් බුදුරජාණන් වහන්සේට සකසා වන්දනා කොට එකත් පස්ව වාඩි වුණා. එකත් පස්ව වාඩි වුණ මේ ශාක්‍ය උපාසකවරුන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා. එතකොට ඒ අය යම් දවසක තෙරුවන් සරණ ගියාද, උතුම් සීලය තුල පිහිටියාද, එතෙන් පටන් ඒ අය උපාසකවරු බවට පත් වුණා. ඇහුවා, ශාක්‍යවරුනි, ඔබ අෂ්ටාංගයන්ගෙන් යුක්ත වූ උපෝසත සීල් සමාදන් වෙලාද ඉන්නේ කියලා ඇහුවා. අංග 8කින් යුක්ත උපෝසත සීල් සමාදන් වෙලාද ඉන්නේ කියලා ඇහුවා. කිව්වා, ස්වාමිනී, ඇතැම් දවස්වල අපි අෂ්ටාංග උපෝසත සීල් සමාදන් වෙලා වාසය කරනවා. ඇතැම් දවස්වල අපි අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා වාසය කරන්නේ නැහැ කිව්වා. එතකොට දැන් බොහෝ දිනෙක ගිහි ජීවිතය ගත කරන උපාසක උපාසිකාව බොහෝ දෙනෙක් නිත්‍ය සීලය හැටියට පංච සීලය ආරක්ෂා කරනවා.
එතකොට පොහොය දවසට මේ අංග 8කින් යුක්ත උපෝසත සීලය සමාදන් වෙනවා. එතකොට එයා උදෑසන කාලේ පටන් පහුවදා උදෑසන දක්වා ඒ උපෝසත සීලය සමාදන් වෙලා ආරක්ෂා කරගත්තොත් එයාට එදා දවස එයා උපෝසතයෙන් ගත කළා වෙනවා. එයාට විශාල පිනක් එදා රැස් වෙනවා. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ මෙහෙම ඇහුවාම ශාක්‍ය මොකද්ද කිව්වේ? අපි සමහර දවස්වලට උපෝසතේ සමාදන් වෙනවා. සමහර දවස්වලට නම් ඉතින් අපිට කරගන්න ලැබෙන්නේ නැහැ. දැන් අද වුණත් අපි කෙනෙක්ගෙන් ඇහුවොත් ওই විදිහට තමයි උත්තර දෙන්නේ. බුදුරජාණන් වහන්සේ වෙලාවේ වදාලා ශාක්‍යවරුනි ඒ ඔබට අලාභයක්. ඒ ඔබට නපුරු ලැබීමක්. මෙබඳු ශෝක බය සහිත ජීවිතයක් තියෙනකොට මරණ බය සහිත ජීවිතයක් තියෙනකොට ඇතැම් දවසක ඔබ උපෝසතේ සමාදන් වෙනවා. අංග 8කින් යුතු උපෝසත සීලය සමාදන් වෙනවා. ඇතැම් දවසක ඔබ උපෝසත සීලය සමාදන් වෙන්නේ නැහැ කිව්වා. ඒක ඔබට එතකොට යහපත් දෙයක් හැටියට බුදුරජාණන්සේ වදාළේ. පාඩුවක් හැටියට වදාළේ. පාඩුවක් වෙන්නේ මොකද? පාඩුවක් වෙන්නේ පින්වතුනි මේ වගේ ශෝක සහිත, බය සහිත, මරණ බය සහිත ජීවිතයක් තියෙන නිසායි. අපි කලාතුරකින් තමයි මනුස්ස ලෝකේ මිනිස්සු විදියට උපදින්නේ. බුදුරජාණන් වහන්සේ ඒකට උපමාවක් වදාළේ හරියට මහා සාගරයට වියදණ්ඩක් වැටෙනවා. තනි සිදුරක් තියෙන. ඒතකොට මේ වගේ කාලවල සමහරට වියගස් භාවිතා කරන්නේ. ඒතකොට කාලෙකින් ওই වගේ දෙයක් වෙනවා. එතකොට මේ වියගහ මහා සාගරයට වැටිලා ඔන්න දකුණු දිශාවෙන් හුලං හමන කාලෙට ඒක උතුරු පැත්තට ගහගෙන යනවා. උතුරු දිශාවෙන් හුලං හමනකොට දකුණට ගහගෙන යනවා. බටහිර දිශාවෙන් හුලං හමනකොට නැගෙනහිරට ගහගෙන යනවා. නැගෙනහිරින් දිශාවෙන් හුලං හමනකොට බටහිරට ගහගෙන යනවා. මේ විදිහට දිශා අනු දිශාවලට මේක එහෙ මෙහෙ ගමන් කර කර තියෙනවා. දැන් පුංචි වලක් එහෙම නැත්නම් පොකුණක් ලිඳක් අපි කියමු වැවක් මේ වගේ දෙයක් නම් ඉක්මනටම එගොඩ මෙගොඩ මේක එහෙ මෙහෙ අත යනවා. නමුත් මහා සාගරය කියලා කියන්නේ පින්වතුනි අප්‍රමාණ ගණන් කරන්න බැරි තරම් ජලයේ තියෙන මෙතෙකයි කියලා කියන්න බැරි කෝටි ගණන් සත්වෝ ජීවත් වෙන මහා ජලස්කන්ධයක් තියෙන මහා ජල ධාරාවක් තියෙන එකක්. එතකොට මේ මහා සාගරයට වැඩිච්ච වියදණ්ඩ එහෙමේ ගහගෙන යනකොට බුදුරජාණන් වහන්සේ වදාලා අවුරුදු 100කට වතාවක් මහා සාගරයේ පතුලේ ඉඳලා යම් තැනකින් එක ඇහැක් විතරක් පේන කන කැස් බෑවෙක් උඩට මතුවෙනවා. ඒ උඩට මතුවෙන වෙලාවට හරියටම අර එහෙම පාවෙවි තියෙන වියදණ්ඩ ඒ වියදණ්ඩ හරියට මේ අර පතුලේ ඉඳලා එන කැස් බෑවා අර විය සිදුරින් ඔළුව ඇතුල් වෙලා ඔහු අහස දකිනවා. මේක වෙන්න පුළුවන්ද කියලා බුදුරජාණන්සේ ඇහුවා. එතකොට ස්වාමීන් වහන්සේලා කිව්වා භාග්‍යතුන් වහන්සේ මේක ඊටාම කලාතුරකින් වෙන්න පුළුවන් එකක්. කලාතුරකින් මේක සිද්ධ වෙන්න පුළුවන් එකක් ඉක්මනට නම් වෙන එකක් නෙමෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වතුනි ඒක ඉක්මනට උනත් වෙන්න පුළුවන්. හැබැයි මේ යම් කෙනෙක් මිනිස්සුયો වෙලා උපදිනවා නම් අපි කියමු තිරිසන් සතුන් අතර ඉඳලා, പ്രേත ලෝකේ ඉඳලා, නිරයේ ඉඳලා මිනිසුන් අතරේ උපදිනවා නම් අන්න එහෙම ඒ මනුස්ස උප්පත්තිය කෙනෙකුට ලැබීම ඊටාම දුර්ලභයි කිව්වා. ඒක ඉක්මනට වෙන එකක් නෙමෙයි කිව්වා. නමුත් අපිට දැන් මේ මිනිස්සු ජීවත් වෙන ලෝකෙ පෙනුනහම අපිට ඔහොම හිතෙනවද? නෑ අපිට එහෙම හිතෙන්නේ මේ දවස ගානේ දරුවෝ උපදිනවා අපි දකිනවා. මැරෙනවා දකිනවා අපි හිතනවා මැරිලා ආයෙ මේ මිනිස්සු වෙලා උපදිනවා ඇති කියලා. නමුත් පින්වතුනි එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. අපිට පේන්නේ නැති උනට කෝටි ගණන් සත්වෝ තිරිසන් ලෝකේ නොඑක් පාට වලින් නොඑක් හැඩරුව වලින්
නොයෙක් ආකාරයෙන් ජීවත් වෙනවා. නොයෙක් තැන්වල ඉපදිලා ඉන්නවා. තෙත් පරිසරේ කුණු කාණුවල කෝටි ගණන් සත්වයෝ ඉපදිලා ඉන්නවා. ඊළඟට പ്രേත ලෝකේ කෝටි ගණන් പ്രേතයෝ දුක් විඳිනවා බඩගින්නෙන් පිපාසයෙන් අසහනයෙන් පෙළෙනවා. යක්ෂ ජීවිත ලැබපු ඒ යක්ෂයෝ වෙලා කෝටි ගණන් දුක් විඳිනවා. නිරේ නිරිසත්තු කෝටි ගණන් දුක් විඳිනවා අපිට පේන්නේ. එහෙනම් මේ මනුස්ස උප්පත්තියක් ලැබීම ඊටාම කලාතුරකින් වෙන එකක්. ඒ කලාතුරකින් ඉපදිච්ච මනුස්සයාටත් ඒ මනුස්සයාගේ ජීවිතෙත් මේ ශෝක සහිතයි, බය සහිතයි, මරණ බය සහිතයි. එයා ඉපදිලා හිටියට එයා එතනින් මැරුණට පස්සේ ආයේ කල්ප ගණනකින් එයාට ආයේ මිනිසෙක් වෙන්න ලැබෙන්නේ සමහර විට. බොහෝ කාලෙකින් එයාට මනුස්ස ලෝකෙට එන්න ලැබෙන්නේ. ආන් ඒ නිසයි මේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ වගේ බය සහිත, ඒ වගේ ශෝක සහිත, මරණ බය සහිත ජීවිතයක් තියෙනකොට ශාක්‍යවරුනි ඔබ මේ එක දවසක් උපෝසතේ සමාදන් වෙනවා. එක දවසක් උපෝසතේ සමාදන් වෙන්නේ ඒක ඔබට අලාභයක් කීවා. නපුරු උදාවක් කීවා. ඒක ඔබට යහපතක් වෙන්නේ නැහැ කීවා. ජරා මරණ ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වතුනි මහා ගිනි කඳු වගේ අපේ ජීවිතයට පෙරලීගෙන එනවාය කියලා. එක දවසක් කොසල් මහරජුරුව මහා දවල් කාලේ තමන්ගේ චතුරාංගනී සේනාවත් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. ඒතර භාග්‍යතුන් වහන්සේ ඇහුවා රජතුමනි ඔබ මේ කොහේ ඉඳන් එන ගමන්ද? කොහේ ඉඳලා මේ එන ගමන්ද? කීවා ස්වාමිනී අපි මේ රජවරු මේ පෘථුවිය ජයගත්ත පෘථුවියට අධිපති රජවරු අපි. ඉතින් අපිට ගොඩාක් වැඩ කටයුතු තියෙනවා කීවා. අද කාලේ පවා මිනිස්සු ඔහොමනේ කියන්නේ නේ. යහපත් විදිහට අපි ගුණධර්ම දියුණු කරන්න කියනකොට දන් දෙන්න සීල් රකින්න කියනකොට අපිට ඉතින් හරියට වැඩ කටයුතු තියෙනවානේ. දරුවන්ගේ කටයුතු, බිරින්දෑවරුන්ගේ, ස්වාමිවරුන්ගේ නොයෙක් කටයුතු කියලා අපි ඉතින් බේරෙන්න මොනවා හරි කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ රජතුමාට සිහිය ඉපැද්දුවා. කටයුතු කියන කාටත් මේක හොඳ පාඩමක්. බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි ඔබට මේක කියන්න සිද්ධ වෙනවා. ඔබට මේක මතක් කරන්න සිද්ධ වෙනවා. රජතුමනි ඔබ හිතන්න මෙහෙම. ඔන්න ඔබ විශ්වාසවන්ත වචන තියෙන ඔබට මිනිසෙක් උතුරු දිශාවේ එක ප්‍රදේශයක ඉඳලා ඔබ හොයාගෙන එනවා. ඇවිල්ලා කියනවා ස්වාමීනි මහරජතුමනි මා කියන එක විශ්වාස කරන්න. මන් දැක්කා අසවල් ප්‍රදේශයෙන් උතුරු දිශාවෙන් විශාල පර්වතයක් පෙරලීගෙන අහස උසට තියෙන විශාල පර්වතයක් පෙරලීගෙන මේ පැත්තට එනවා. අනේ රජතුමනි මිනිස්සු යට වෙනවා, මිනිස්සු මැරෙනවා. ඔබට පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න කියනවා. රජතුමනි ওই විදිහටම දකුණු දිශාවිනුත් විශ්වාසවන්ත මිනිසෙක් ඇවිල්ලා ඔබට කියනවා රජතුමනි මම මේ දකුණු දිශාවේ ඉඳලා එන්නේ. ඒ පැත්තෙනුත් මහා පර්වතයක් අහස උස මහා පර්වතයක් පෙරලීගෙන එනවා. ඔක්කොම යට කරගෙන. අනේ රජතුමනි පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න. ওই විදිහටම නැගෙනහිර දිශාවෙනුත් බටහිර දිශාවෙනුත් කියන මේ සිව් දිශාවෙන්ම මහා අහස උස පර්වත පෙරලීගෙන එනවා කිව්වා. මේ විශ්වාසවන්ත මිනිසෙක් තමයි ඇවිල්ලා කියන්නේ. එතකොට රජුරුව මොනවා හරි පුළුවන් දෙයක් කරන්න කියනවා. කියනවා රජතුමනි ඔබ මොකක්ද මේ වෙලාවට කරන්නේ? ඔබ මොකක්ද මේ වෙලාවට කරන්නේ? එතකොට කියනවා ස්වාමිනි මට හස්ති රාජෝ ඉන්නවා, අශ්වසේනා ඉන්නවා, පාබල සේනා ඉන්නවා. මේ නොයෙක් යුද්ධවලට ගෙනියන දක්ෂ දුනු ආයෝ ඒ වගේ අය ඉන්නවා. හැබැයි කොච්චර සේනාවක් හිටියත් මේ වගේ දෙයකදී මට කරන්න කිසිම දෙයක් නැහැ කිව්වා. මේ වගේ දෙයක් වෙනකොට මට ඒ අයගෙන් ප්‍රයෝජනයක් නැහැ කිව්වා.
ඒ අයගෙන් ප්‍රයෝජනයක් නැහැ කිව්වා. ඒ වෙලාවට පිනක් සිහි කර ගැනීම, කුසලයක් සිහි කර ගැනීම විතරයි පිටට තියෙන්නේ ස්වාමිනී කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි, ඔබට මතක් කරන්න වෙනවා. ඔබට කියන්න සිද්ධ වෙනවා මේක. ඕන් ඔය වගේ තමයි ජරා මරණ නැමැති ගිනි කඳු පෙරලීගෙන ඔබේ ජීවිතයට එන්නේ. ওই විදිහයි කීවා. ඒ නිසා අප්‍රමාදීව කුසල් කරන්න, පින් කරන්න බුදුරජාන්සේ අවවාද ඒක. එහෙනම් වැඩ කටයුතු අපිට ගොඩාක් තියෙනවා, අපිට අසවල් අයගේ වැඩ තියෙනවා කියලා කිව්වට ඒක අපි කියලා අපේ රැවටීමක්මයි වෙන්නේ. තමන්ම රැවටෙනවා මිසක් විසඳුමක් නෑ පින්වතුනි. ඒ නිසා අපේ යහපත පිණිස මේ කලාතුරකින් පහළ වෙන බුදු කෙනෙක් බදාළ මේ ධර්මයක් අපි ශ්‍රවණය කරනවා. කලාතුරකින් පහළ වෙච්ච බුදු කෙනෙක්ගේ ධර්මයක් අපි අහනවා. ඒ නිසා අපි ටික නමුත් දවස නම් හිස් විදිහට ගත කරන්න හොඳ නැහැ. ටික හෝ බහුලව හෝ දවස අපි යම් කිසි යහපත් දෙයකදී වාසය කරන්න ඕනේ. සිහිනුවන පාවිච්චි කරලා සිහිය පිහිටුවාගෙන ගුණධර්ම පුරුදු කරමින් දවස ගත කර ගන්න ඕනේ. උපන්න සත්වයාට මරණය කියන බය තියෙනවා. ජරාවට පත්වීම නැමැති බය තියෙනවා. ගහක ඉදුණු ගෙඩියකට ඒක බිමට වැටෙනවා කියන දේ තියෙනවා. ඒ වගේ කියනවා මේ උපන්න සත්වයාට මරණය නම් වූ දේ තියෙනවා. මව් කුසේදී සත්වෝ මිය යනවා. ඊළඟට මව් කුසෙන් එළියට එනකොටත් මිය යනවා. පුංචි වයසේ සෙල්ලම් වයසෙත් මිය යනවා. තරුණ වයසෙත් මිය යනවා. වයසට ගිහිල්ලත් මිය යනවා. ඒ වගේ මේ මරණය කියන එක නොපැමිණ තියෙන්නේ ජලයේ ගිලීමෙන්, ඊළඟට ගින්නට හසු වීමෙන්, නොයේක් ව්‍යසනයන්ට පත් වෙලා මිනිස්සු මැරෙනවා. ඒ මැරුණට පස්සේ යාට අහිමි වෙන්නේ මොකද්ද පින්වතුනි? අර වියසිදුරෙන් කන කැස් බෑව අහස බලනවා වගේ කලාතුරකින් ලැබෙන මනුස්ස උපත. ඊටත් වඩා දුර්ලභව ලැබෙන මිනිස්සෙකුට බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න ලැබීම අහිමි වෙනවා. ඒ ධර්මය අහලා කුසල් දියුණු කරන්න, යහපත් ගුණධර්ම පුරුදු කරන්න ලැබෙන අවස්ථාව අහිමි වෙනවා. එහෙනම් අපි මේ ගත කරන මනුස්ස ජීවිතයේ මේ මොහොත කල්ප ගානකින් අපිට ලැබිච්ච වටිනා අවස්ථාවක්. ඒක අපි තේරුම් ගත්තේ නැත්නම් අපේ ජීවිතේ මෙහෙම බලාගෙන ඉන්නකොට ගෙවිලා යනවා. අවසානයේ ශෝක වැළපීම් සහිත, නොයේ කරදර සහිත, ජරා මරණ බිය සහිත සංසාරයේටම අපිට වැටෙන්න සිද්ධ වෙනවා. කෙලවරක් නැති සසරේ අපි ඇවිදගෙන ආවේ මේ කරුණ අපි වටහාගෙන අපේ යහපත හදාගත්තේ නැති නිසා. අපිට බුදු කෙනෙක්ගේ ධර්මයේ පිහිට කරගෙන, ඒ ධර්මයේ ජීවිතයට ගලපාගෙන, කල්යාණ මිත්‍ර ආශ්‍රය ජීවිතයට ලං කරගෙන මේ නිවන් මඟ පුරුදු කරපු නැති නිසා අපිට එන්න සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ වදාළේ කල්පයක් පුරාවට මේ මෙරි උපදින සත්වයෝ එක සත්වයේගේ ඇටසැකිලි පොළවට පස්සුන් නැත්තම් සමහර සත්තු ඉන්න මස් කෑල්ලක් විතරයි. සමහර සත්තුන්ගේ ඇට බොහොම පොඩ්ඩයි. එතකොට එහෙම ජීවිත තියෙද්දී പ്രേත ලෝක නිරය ආදියත් ඇසුරු කරගෙන එන සසරේ කල්පයක් පුරාවට මේ සත්වයා මැරිලා ඒ ඇටගොඩ පොළවට පස්සුනේ නැත්තම්, ඒ ඇටකටු ගොඩ එකතු කරන කෙනෙක් හිටියොත් ඒ ගොඩ ගහන ඇටකටු ගොඩ බුදුරජාණන්සේ වදාළ වේපුල්ල පර්වතය වගේ කියලා. රජගහ නුවර තියෙන ওই මහා පර්වත වලින් එකක්. වේපුල්ල පර්වතයේ තරම් ඇටසැකිලි කන්දරාවක් ගොඩ ගැහෙනවා කිව්වා. එහෙනම් ඔය අපි මේ සසර පුරාවට ওই ස්වභාවයෙන් ආවා. ඉපදි ආවා. මහා පොළොවට පස් එකතු කර ආවා. නොයේක් දුක් විඳ ආවා. මේ ගමන අපි අවසන් කරගත්තේ නැහැ.
මේ ලැබෙන අවස්ථාවෙත් අපි ප්‍රමාද වෙවි හිටියොත් අපිම රැවටෙනවා. අපි ගොඩාක් විශ්වාස කරනවා මේ අපේ හිත. අපේ හිත අපි හිතනවා මගේ හිත මම කියලා. ඒ හිත කියන දේ අපි කරනවා. නමුත් හිත කියලා කියන්නේ හේතුන් නිසා හටගත්ත ඵලයක්. හිත සකස් වෙන්නේ හේතුන් නිසා. එතකොට හිත අපි යම් දෙයක් හිතනවාද බහුලව ඊට අනුව පුරුදු වෙනවා. යා මේ කාම විතර්ක නම් හිතන්නේ මේ හිතේ කාම විතර්කම හොල්මන් කරනවා. යා මේ ව්‍යාපාද විතර්ක නම් හිතන්නේ එයාගේ හිතේ නිතරම තියෙන්නේ ඒවා. යා මේ හිංසා විතර්ක නම් හිතන්නේ නිතරම තියෙන්නේ ඒවා. කවුරු හරි කෙනෙක් නෙක්ඛම්ම විතර්ක හිතනවා නම් එයාගේ හිත පුරුදු වෙනවා ඒකට. මේ ලෝකේ තියෙන ලාමක කාමයට ඇලෙන්නේ නැතුව යනවා. යම් කිසි කෙනෙක් මෛත්‍රී විතර්ක මෛත්‍රී චේතනා පහළ කරනවා නම් සත්‍යෝ කෙරෙහි අනුකම්පාව ඇති වෙනවා. අවිහිංසා සිතුවිලි හිතනවා නම් හිංසා නොකිරීමට කල්පනා කරනවා නම් එයාගේ හිත තුල හිංසා කරන්න හිතෙන්නේ නැහැ. හිත පුරුදු වෙනවා. ඉතින් බුදු කෙනෙක් කියලා කියන්නේ පින්වතුනි මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආදී මේවා ප්‍රහාණය කළ කෙනෙක්. එහෙනම් උන්වහන්සේගේ ජීවිතේ කොයිතරම් අනුකම්පාවක් මේ දුක් විඳින සත්වයා දැක්කට පස්සේ උන්වහන්සේගේ හිතේ ඇති වෙන්නේ නැද්ද? කොයිතරම් අනුකම්පාවක් ඇති වෙන්නේ නැද්ද? ඒ රහතන් වහන්සේලාගේ ඒ පිවිතුරු හිත තුල කොයිතරම් අනුකම්පාවක් මේ සත්වයෝ ගැන ඇති වෙන්නේ නැද්ද? ඒ නිසා පින්වතුනි ශාක්‍යයන්ට බුදුරජාණන්සේ වදාළේ මොකද්ද? මේ බඳු ශෝක සහිත බය සහිත මරණ බය සහිත ජීවිතයක් ඇති කල්ලි ඇතැම් දිනක පමණක් අෂ්ටාංග උපෝසථ සිල් සමාදන් වූවාහුය. ඇතැම් දිනක සමාදන් නොවූවාහුය. ශාක්‍යවරුනි ඒක ඔබට අලාභයක්. ඔබට නපුරු ලැබීමක්. බුදුරජාණන්සේ වදාලා ඔන්න එක පුරුෂයෙක් ඉන්නවා. ශාක්‍යයන්ට දැන් මේ කියන්නේ ශාක්‍යවරුනි මේ ඔබ හිතන්න මෙහෙම. ඔබට මොකද්ද මේ ගැන හිතෙන්නේ? එක මිනිසෙක් ඉන්නවා. එයා යම්කිසි රැකියාවක් කරනවා. රැකියාවක් කරලා එයා වීරියෙන්, උත්සාහයෙන්, දක්ෂකමින් රැකියාවක් කළා දවසට අඩ කහවණුවක් උපයනවා කීවා. කහවණු භාගයක් හොයනවා. දැන් ඒ කාලේ තිබ්බ වටිනා ගාණක් මේ කියන්නේ. අද වුණත් අපි කෙනෙක් රුපියල් 2-3000ක් දවසට හොයනවා නම් මහන්සි වෙලා වැඩ කරලා ඒක එයා දක්ෂ කෙනෙක් එතකොට. එයාට දක්ෂ කෙනෙක්, උත්සාහය තියෙන කෙනෙක්, වීරියවන්ත කෙනෙක් කියලා කියන්න සුදුසුයි නේද කියලා ඇහුවා. කිව්වා ස්වාමිනී එහෙම කියන්න සුදුසුයි කිව්වා. ඒ කියන්නේ කහවණු අඩ කහවණුවක් කෙනෙක් හොයනවා නම් දවසට එයාට දක්ෂ කෙනෙක්, වීරියවන්ත කෙනෙක්, උත්සාහය තියෙන කෙනෙක් කියලා කියන්න පුළුවන් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ශාක්‍යවරුනි යම්කිසි කෙනෙක් රැකියාවක් කරලා දවසට කහවණුවක් හොයනවා නම් එයාට වීරියවන්ත කෙනෙක්, උත්සාහයේ තියෙන දක්ෂ කෙනෙක් කියලා කියන්න සුදුසුද කියලා ස්වාමිනී සුදුසුයි කීවා. ශාක්‍යවරුනි යම්කිසි කෙනෙක් රැකියාවක් කරලා පාඩු ලබන්නෙත් නැතුව දවසකට කහවණු 2ක් හොයනවා නම් එයාටත් උත්සාහය තියෙන වීරියවන්ත කෙනෙක් කියලා කියන්න පුළුවන් නේද කියලා අහුවා. එහෙමයි ස්වාමිනී කිව්වා. ওই විදිහට කහවණු 3ක්, කහවණු 4ක්, කහවණු 10ක්, කහවණු 20ක්, කහවණු 30ක්, කහවණු 50ක් දවසට කෙනෙක් හොයනවා නම් එයාට පාඩු නොලබා ලාභේ හැටියට කහවණු 50ක් හොයනවා නම් එයාට දක්ෂ කෙනෙක්, වීරියවන්ත, උත්සාහය තියෙන කෙනෙක් කියලා කියන්න සුදුසුයි නේද කියලා ඇහුවා. එතකොට ස්වාමිනී කතා කරන්න දෙයක් නැහැ එයාට එහෙම කියන්න සුදුසුමයි කීවා. ඊට පස්සේ කීවා ශාක්‍යවරුනි මේ ගැන මොකද්ද ඔබ හිතන්නේ? යම්කිසි කෙනෙක් දවසක් පාසා ওই විදිහට කහවණු 100ක්, කහවණු 1000ක් ওই විදිහට රැස් කරලා එයා අවුරුදු 100ක් ජීවත් වෙනවා.
ඒ අවුරුදු 100 තුල එයා ওই විදිහට කහවණු රැස් කරනවා. කහවණු රැස් කර කර ඒ එකක්වත් වියදම් වෙන්නේ නැහැ යාට රැස් කරන ඒවා. එහෙම රැස් කර කර අවුරුදු 100ක් ජීවත් වෙනකොට එයා මහා භෝගස්කන්ධයකට මහා ධනයකට හිමිකරුවෙක් වෙනව නේද කියලා ඇහුවා. ස්වාමිනී අනිවාර්යෙන්ම එයා මහා ධනස්කන්ධයකට හිමිකාරයෙක් වෙනවා කිව්වා. දැන් දවසකට කහවණු 100ක්, කහවණු 1000ක්, අපි කියමු දවසට 50000ක්, ලක්ෂයක් හොයන මිනිස්සෙක් අවුරුදු 100ක් ඒක වියදම් වෙන්නේ නැතුව ඒක තිබුණොත් එයාට කාලයක් යනකොට එයාට මහා ධනස්කන්ධයක් රැස් වෙනවා. ඉතින් ශාක්‍යවරුන්ගෙන් ඇහුවා ශාක්‍යවරුනි ඔය විදිහට කෙනෙක් අවුරුදු 100ක් පුරාවට දවසට කහවණු 1000 බැගින් කහවණු ලක්ෂය බැගින් ওই විදිහට හොයනවා නම් එයා මහා භෝගස්කන්ධයකට මහා ධනස්කන්ධයකට හිමිකරුවෙක් වෙනව නේද කියලා. එහෙමයි ස්වාමිනී කිව්වා. කිව්වා ශාක්‍යවරුනි ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? ඒ පුරුෂයා ඒ ධනිය හොයපු මිනිසයා ඒ භෝග සම්පත් හේතුවෙන් ඒ ධන සම්පත් හේතුවෙන් එක රැයක් හරි එක දහවලක් හරි එහෙම නැත්නම් දවසෙන් භාගයක් හරි ඒකාන්තයෙන්ම පිරිපුන් ලෙස සැපසේ වාසය කරනවාද කියලා ඇහුවා. ස්වාමිනී ඒක නම් වෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ පින්වතුනි දැන් එහෙම සල්ලි හොයන මිනිසයා මහා කෝටිපතියා ඔන්න එයා ඒ හොයාගත්තු ධනෙ හේතුවෙන් ඒ හොයාගත්තු භෝග සම්පත් හේතුවෙන් එයා මේ දුකක් නැතුව ජීවිතේ සැපසේ වාසය කරනවද දවසක් හරි කියලා ඇහුවා. අනේ ස්වාමිනී ඒක නම් වෙන්නේ නැහැ කීවා. ඊට පස්සේ කීවා මොකක්ද ඒකට හේතුව? ස්වාමිනී කාමය වනාහි අනිත්‍යයි. හිස් දෙයක් කීවා බොරුවක් තියෙන්නේ. මේක නැසෙන ස්වභාවයෙන් යුක්තයි කීවා. එහෙනම් ශාක්‍යෝ ඒ ගැන තේරුම් අරගෙන හිටියා. දැන් අද වුණත් මිනිස්සුයන්ගෙන් ඇහුවොත් කාම සම්පත් ගැන මේ මිනිස්සු ඕක කියනවා. මේවා වැඩක් නෑ හාමුදුරනේ කියලා. මේ එකක්වත් වැඩක් නෑ බොරු දේවල් කියලා කියනවා. නමුත් ඒකෙහි තියෙන තෘෂ්ණාව ඒවා පරිභෝග කරන්න තියෙන ආශාව දුරු කරන එක ලේසි නෑ. ඒක දුරු කරන එක ලේසි නෑ. දැන් අපි කියනවා ඕන්න කෙනෙක් දුප්පත් මිනිසෙක් ඉන්නවා එදා වෙල කණ්ඩ නැති. මේ මිනිසයාට දකින්න ලැබෙනවා කවුරු හරි හොඳ වාහනයක ගොඩ වෙලා හොඳට ඇඳලා පැළඳලා හොඳ ගෙයක් ඇතුව ජීවත් වෙන කෙනෙක්. මෙයා හිතනවා අනේ මටත් ඔය වගේ තිබ්බනම් මට කොච්චර සැපසේ ඉන්න පුළුවන්ද? ඒක ඇති මට ඊට වැඩිය ඕනේ නෑ කියලා. ඊට පස්සේ ඒ වගේ ගෙයක් තියෙන මිනිසෙක්, ඒ වගේ වාහනයක් තියෙන මිනිසෙක් තව කෙනෙක් දිහා බලලා හිතනවා ඊට වැඩිය ධනයක් තියෙන කෙනෙක් අපික මැතියමති කෙනෙක් කවුරු හරි පිළිගත්ත කෙනෙක් රටේ ලෝකේ. එයා දැකලා හිතනවා මම මේ වගේ කෙනෙක් වුණා නම් මට ඒ ඇති. වෙන මොකුත් ඕනේ මම සැපසේ ඉන්නවා කියලා. ඒ මිනිහයාත් හිතනවා මේ මැතියමති කෙනෙක් වෙච්ච කෙනාද මං ජනාධිපති වගේ වුණා නම් මං ජනාධිපති වගේ වුණා නම් අය මට මොකුත් ඕනේ මේ ඇති කියලා. නමුත් ජනාධිපති වගේ ඉන්න අයටත් හිතෙනවා මේ රටත් මදි. මේ ලෝකෙටම අධිපති කෙනෙක් වෙන්න තියෙනවා නම් ඔය විදිහට මේ කාමයන්ගේ පින්වතුනි සතුටු වීමක්, තෘප්තිමත් වීමක් නෑ. තෘප්තිමත් වීමක් නෑ. අවසානයක් දකින්න නෑ. රට්ටපාල කුමාරයා ගිහි ජීවිතය අත්හැරී මුළු නගරයේම හිටපු ප්‍රධාන සිටුතුමාගේ පුතා මහා භෝගස්කන්ධයකට ධනස්කන්ධයකට හිමිකම් කියපු ඒකම පුත්‍රයන් වහන්සේ ගිහි ජීවිතය අත්හැරී ගිහි ජීවිතයේ තියෙන ආදීනව හතරක් දැකලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ බුදුරජාණන්සේ වදාළ කාරණා අතර එකක් තමයි මේ කාමයෝ කියන්නේ. සතුටු කරලා අවසන් කරන්න බෑ මේ හිත. මේ ජීවිතය කියන එක පිරෙන්නේ නැහැ කවදාවත්. තෘප්තිමත් කරන්න බෑ මේක. තණ්හාවට දාස වෙලා තියෙන්නේ කියන එක කාරණාවක්. පස්සේ කාලේ උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙලා තමන්ගේ නිවසට ඇවිල්ලා ඊට පස්සේ සියලු දෙනා නොඑක් උත්සාහ කළා ගිහි ජීවිතේ නැවත ගන්න. නමුත් රහතන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ කාමයට වැටෙන ස්වභාවයක් උන්වහන්සේ තුල නැහැ. ඊට පස්සේ රජ්ජුරුව ඒ රටේ හිටපු උන්වහන්සේට ගොඩාක් ප්‍රියමනාපයි. ඉතින් ඒ රජ්ජුරුවන්ගේ උද්‍යානයේ තමයි රට්ටපාලයන් වහන්සේ දා හිටියේ.
ඒ කෝරාවේ රජුරු ඇවිල්ලා උන්වහන්සේත් එක්ක වන්දනා කරලා කතා බහ කරලා ඇහුවා. කතා බහේදී ස්වාමීනි මේ සමහර අය පැවිදි වෙනවා මේ ලෝකෙ මිනිස්සු. ගිහි ජීවිතය අත්හැරලා පැවිද්දට යනවා මෙන්න මේ කරුණ නිසා. ඒ කියන්නේ එක්ක එයාට සලකන්න කෙනෙක් නැහැ. එහෙම නැත්නම් එයාට ඥාති කවුරුත් නැහැ, ධනෙ නැහැ. එක්ක එයාට ලෙඩ දුක් හැදිලා, එක්ක එයා වයසට ගිහිල්ලා ඔය වගේ කරුණු නිසා මේ කණ්ඩ බොණ්ඩ නැතිකම නිසා, සලකන්න කෙනෙක් නැති නිසා, ධනෙ නැති නිසා, ලෙඩ දුක් නිසා ගිහි ජීවිතය අත්හරිනවා කියනවා. නමුත් ඔබ වහන්සේට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහෙනි. ඔබ වහන්සේ තාම තරුණයි. ඔබ වහන්සේට තරම් ඥාති පිරිසක් මේ නගරේ වෙන කාටවත් නැහැ. ඔබ වහන්සේට තරම් ධනයක් මේ නගරේ වෙන කාටවත් නැහැ. ඔබ වහන්සේ මොනව දැකලාද මේ ගිහි ජීවිතය අත්හැරියේ කියලා ඇහුවා. එතකොට පින්වතුනි උන්වහන්සේ වදාලා මෙන්න මේ කාරණා හතර මං බුදුරජාණන් වහන්සේගේ අභියසදී ඇහුවා. මෙන්න මේ කාරණා හතර මට අහන්න ලැබුණා කියලා උන්වහන්සේ ලස්සනට ඒ ගිහි ජීවිතය මේ ජීවිතේ ජරා මරණ කරාගෙන යනවා. ඒ නිසා අස්තීරයි. ඊළඟට මේ තමා වශයෙන් පවත්වන්න හැකි කෙනෙක් නැහැ. මේ ජීවිතය ඊළඟට මේ ජීවිතයේ අතෘප්තිමත් එකක් සතුටු කරන්න බෑ. තණ්හාවට දාස වෙලා ඉන්නේ. ආදි වශයෙන් උන්වහන්සේ ලස්සනට ওই කරුණු හතරක් විග්‍රහ කළා. රජුරුවන්ගේ උපමා සහිතව ඇහුවා. රජුරුවන්ටම ජීවිතයට ගලපලා කරුණු විමසුවා. කියනවා මේ තෘෂ්ණාව ගැන රජතුමනි දැන් ඔබට මේ රාජ්‍ය ඔබ අධිපති වෙලා ඉන්නවා. මේ රාජ්‍ය ඔබ ප්‍රධාන වෙලා ඉන්නවා. ඔබට මේ වගේ ගොඩාක් ධනෙ තියෙනවා. ගොඩාක් මිනිස්සු ඉන්නවා. ගොඩාක් දේවල් සැප සම්පත් තියෙනවා. එතකොට සාගරින් එහා මිනිස්සෙක් ඇවිල්ලා විශ්වාසවන්ත ඔබට කියනවා රජතුමනි මේ සාගරින් එහා පැත්තේ තියෙනවා රටක්. ඒ රටේ කිසිම යුද්ධයක් නැතුව ඒක අල්ලගන්න පුළුවන්. ගොඩාක් ධනෙ තියෙනවා, ගොඩාක් සැප සම්පත් තියෙනවා, ගොඩාක් ස්ත්‍රීන් ඉන්නවා. කාම සම්පත් පිරීලා තියෙනවා. රත්තරන් මුතුමැණික් පිරීලා තියෙනවා. රජතුමනි ඔබ මොකද්ද කරන්න කියලා ඇහුවා. මට මේ තියෙන රාජ්‍ය ඇති ඕක ඔය තිබුණ දෙන් කියලා කියනවද? නෑ. කීවා ස්වාමීනි මම එහෙනම් ඒ රාජ්‍යයට අධිපති වෙන්න කැමතියි. සාගරෙන් එහා තියෙන ඒ රටේ අධිපති වෙන්න කැමතියි කීවා. ඒ වෙලාවේ උන්වහන්සේ වදාළ ඕකටයි බුදුරජාණන්සේ වදාළේ මේ ජීවිතේ තෘප්තිමත් කරන්න බෑ. තණ්හාවට දාස වෙලා ඉන්නේ කියලා. කොච්චර තිබ්බත් මදි. මේකේ අවසානයක් නෑ පින්වතුනි. මේකේ අවසානයක් නෑ. මේ සැප සම්පත් අපි හොයලා කාම සම්පත් හොයන එකේ අවසානයක් දකින්න නෑ. ඒ නිසා අපි මේ සසරේ එනකොට රජවරු වෙලා, සිටුවරු වෙලා, මැති ඇමතිවරු වෙලා, මහා ධනෙ ඇති අය වෙලා වාසය කරපු ජීවිතත් අපිට තිබුණා. ඒ වගේම අන්ත දුප්පත් වෙලා, දුගී වෙලා ඉපදිලා බොහොම දුකසේ ජීවත් වෙච්ච කාලත් අපිට තිබුණා. නිරයේ තිරිසන් ලෝකෙ වැටිලා දුක් විඳපු කාලත් අපිට තිබුණා. ඒ නිසා මේ හැම එකක්ම ඒවා ඒ සංස්කාර අනිත්‍ය වෙලා ගියා. ඒ සංස්කාර අනිත්‍ය වෙලා ගියා. අපි පතනවා නම් යලි යලිත් අපිත් රජවරු වෙන්න, අපි සිටුවරු වෙන්න. අනේ අපිටත් මේ වගේ සැප ලැබෙනවා නම් කියලා ඒක අපේ තියෙන නොදැනීමමයි, අවිද්‍යාවමයි, ජීවිතයේ යථාර්ථය නොදකින්නකමමයි. ඒ නිසා අපිට කවදාවත් එහෙම පැතුවා කියලා, එහෙම දේවල් ලැබුවා කියලා මේ සසරේ දුකින් අපි නිදහස් වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ශාක්‍යවරුනි ඕන්න ඔය විදිහට ධනෙ රැස් කරන මහා ධනස්කන්ධයකට හිමිකාර කෙනා ඒ ධනෙ හේතුවෙන් ඒ සැප සම්පත් හේතුවෙන් එක රැයක් හරි එක දහවලක් හරි ඒ දහවලුනුත් කොටසක් හරි ඒ රාත්‍රියනුත් කොටසක් හරි සැපසේ වාසය කරනවාද කියලා ස්වාමිනී ඒක වෙන්නේ නැහැ කීවා. ඒකට හේතුව කාමය වනයි අනිත්‍යයි. හිස් දෙයක් බොරුවක් නැසෙන ස්වභාවයෙන් යුක්තයි. කාමය කියන්නේ එහෙම දේවල්. මේ කාම සම්පත් හැම එකම ගින්නට සාධාරණයි. ජලයට සාධාරණයි. ඕන මොහොතක විනාශ වෙන්න පුළුවන්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ කාලේ ඒ වගේ ලස්සන සිදුවීමක් වුණා.
ඒතකොට එදා බුදුරජාණන් හිටිය නිසා එයා බේරගත්තා. එක මිනිස්සෙක් ගංගාවක් අයිනේ කෙතක් කළා. යව කෙතක්. එතකොට මේ යව කෙත වපුරනකොට භාග්‍යතුන් වහන්සේ මෙයාට අනාගතයේ වෙන සිදුවීම දැකලා මෙයාට පිහිට වෙන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ යව කෙත මැදි තමයි පිණ්ඩපාතේ වඩින්නේ. එතකොට ටික ටික අර මිනිස්සයා හිතවත් වුණා. හිතවත් උනේ කොහොමද? අනේ මේ භාග්‍යතුන් වහන්සේ නමක් කියලාද? නෑ. යාළුවෙක් හැටියට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මගේ මිත්‍රයා කියලා තමයි හිතවත් උනේ. එතකොට හම්බුණා කොහොමද මිත්‍රයා කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේත් කලින් කලට ඒ වඩිනකොට කතා කරනවා. ඉතින් පින්වතුනි ඔහොම යවකිත වගා කළා දැන් සරුවට වැවුණා. සරුවට මේක හැදිලා ආවා. එතකොට මෙයා බොහොම සතුටින් ඒ තමන්ට ඒ කාම සම්පත් ඒවා දැකලා තමන්ට තියෙන මේ දේ දැකලා සතුටු සිතින් මෙයා වාසය කළා. මං අසවල් දිනේට මේ යවකිත කපනවා. ඊට පස්සේ මේකේ අස්වැන්නින් ඉස්සරෝම කොටස මගේ යාළුවාට දෙනවා. ඉස්සරෝම කොටස කාටද දෙන්නේ? මගේ මිත්‍රයාට කියලා හිතුවා. කියලා බිරිඳටත් කිව්වා මගේ මිත්‍රයාට තමයි මං ඉස්සරෝම කොටස දෙන්නේ. මොකද මේක වගා කරපු මුල ඉඳලම ওই ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මගේ මිත්‍රයා යවකිත ගාවින් වඩිනවා මාත් එක්ක කතා කරනවා හිතවා. ඉතින් අවසාන දවසේ දැන් ওই යවකිත කපන්න ඉන්නකොට ඔන්න කාම සම්පත් වල ස්වභාවය නැසෙන වෙනසෙන ස්වභාවය බලන්න. එදා මහා වැස්සක් වැහැලා ගංගාව පිටාර ගැලුවා. එකම වතුර ජලාශයක් වගේ පේන්න ගත්තා. අර යවකිත යට වුණා. එතකොට මහා රාත්‍රියේ වහිනවා. ඒ මිනිස්සයා දෙවියන්ට කියා හිටියා. ඔළුවේ අත් ගහගෙන අනේ දෙවියනේ කියා හිටියා. එහෙම ඉද්දින් වැස්ස නැවතුන්නේ. උදේ එළිය වැටිච්ච එක මං ගිහින් බලනකොට මුළු යවකිතම ජලාශයට යට වෙලා. මෙයා අඬා වැළපුණා. දුකටපත් වුණා. භාග්‍යතුන් වහන්සේ අන්න ඒ දවස් එනකම් බලාගෙන හිටියා යට පිහිට වෙන්න. කාමයන්ගේ තියෙන අස්තීර බව, ලාමක බව කියලා දෙන්න ඒ දවස් එනකම් හිටියා. බුදුරජාණන් වහන්සේ දැක්ක දැන් දුකටපත් වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ හොයාගෙන වැඩියා. වඩිනකොට මේ අඬන්න ගත්තා. අනේ යහළු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මම මේ දානේ මේ අස්වැන්නේ අග්‍ර කොටස ඔබ වහන්සේට දෙන්න හිටියේ. නමුත් බලන්න මේ වැස්ස වැහැලා යවකිත විනාශ වුණා කියලා. බුදුරජාණන් දා කාමයන්ගේ තියෙන නිස්සාර බව ගැන වදාලා. ඒ මොහොතේ ඒ අය ධහම අවබෝධ කරගත්තා. සදාහටම මේ කාමයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව නැති කළා දැම්මා. සංසාරේ නිදහස් වුණා. එතකොට පින්වතුනි ඒ වගේ කාමයෝ කියන්නේ මේවා ස්ථිර දේවල් නෙමෙයි. අපේ ජීවිතේ අපි තරුණ කාලේ විඳින කාමයන් තියෙනවා. අපි ගමන් බිම යනවා, කෑම බීම කනවා. මේ ඔක්කොම පොඩි කාලයයි. අපි ටික ටික වයසට ගියාට පස්සේ ඒ කාම සම්පත් අපිට විඳින්න බෑ. ඒවා අපිට ලබන්න බැරුව යනවා. අපි කැමති කෑම බීම අපිට කන්න බැරුව යනවා. ඒක තරුණ කාලේ අපි අඳින ඇඳුම් වයසට ගියාට පස්සේ කවුරුත් අඳින්නේ ආච්චිලා සීලා. ඒක ලෝකෙට නිකන් විරූපී දෙයක්. ඒ වගේ පුංචි කාලයකට තියෙන්නේ මේ කාම සම්පත් කියන ඒවා. පුංචි කාලයකට තියෙන අපි ගොඩාක් වියදම් කරලා මේ කය සරසනවා. අපි ගොඩාක් වියදම් කරලා මේ කය පෝෂණය කරනවා. නමුත් අවසානයේට ජරාවටපත් වෙලා දුගඳ හමන දෙයක් බවට පත් වෙලා සොහනක වෙනසිලා යන දෙයක් බවට පත් වෙලා බොහෝ සතුන්ට ආහාරයක් බවට පත් වෙලා කෝටි ගාණක් පණුවන්ට ආහාරයක් බවට පත් වෙලා පොළවට පස් වෙලා යනවා. මුඛවත් නැති වෙලා යනවා. මොනවත් නැති පස් ටිකක් බවට පත් වෙලා යනවා. මේ කාමයෝ කියන්නේ ඒ වගේ. ඉතින් කියනවා ශාක්‍යවරුනි මේ කාමයන්ගෙන් ඒ වගේ සැපක් තමයි තියෙන්නේ. නිත්‍ය සැපක් නෑ. කියන ශාක්‍යවරුනි මෙහිලා මගේ ශ්‍රාවකයෝ බුදුරජාණන්සේගේ ධර්මීය පුරුදු කරන ශ්‍රාවකයා අවුරුදු 10ක් අප්‍රමාදීව කෙලෙස්තාවන වීරියෙන් කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිතව කියන්නේ කයත් අතහැරලා මේ කය ගැනත් බලන්නේ ලොකුවට. ආහාරයක් ගන්නවා පවත්වා ගන්න. ඊළඟට ජීවිතය ගැන අපේක්ෂාවකුත් නැහැ. මේ ඕන වෙලාවක මරණයටපත් වෙන්න
පුළුවන් ජීවිතයක් අපිට තියෙනවා. ආන් ඔය අපේක්ෂා දෙකම අත්හැරලා බුදුරජාණන් වහන්සේ යම් ආකාරයකින් අවවාද කරනවද කුසල් දහම් දියුණු කරගන්න, අකුසල් ප්‍රහාණය කරන්න. ඒ විදිහට අවවාද කරනකොට ඒ අවවාදයේ තුල පිහිටලා ඒ අවවාදයේ ගෞරවයෙන් පිළි අරගෙන පිළිපදිනවා නම් ආන් ඒ කෙනා අවුරුදු 100ක් අවුරුදු 100,000ක් අවුරුදු දසදහස් ගණන් 100,000 ගණන් ඒකාන්ත සැපයක් විඳිමින් වාසය කරනවා කියනවා. එයා අවුරුදු 10ක් බුදුරජාණන්සේ වදාළ මේ ආකාරයට අවවාදය තුල පිළිලා හිටියොත් මේ ධර්මයේ පුරුදු කළොත් අනිවාර්යෙන් එයාට බොහෝ කාලයක් සැපසේ වාසය කරන්න පුළුවන් කියන එක හේතු කරගෙන. එහෙනම් අවුරුදු 100ක් පුරාවට කෙනෙක් අර විදිහට ධනෙ මහන්සි වෙලා හොයලා එයාට ලැබෙන්නේ එක දවසක් සැපසේ ඉන්න. ඒකට හේතුව මේ කාමියෝ අනිත්‍ය හිස් දෙයක්, නිස්සාර දෙයක් නිසා. මෙතන බුදුරජාණන් වදාළන්නේ එච්චර කල් නෙමෙයි. අවුරුදු 10ක් කෙනෙක් පුරුදු කරනවා මේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේගේ අවවාද තුල පිහිටලා ඉන්නවා. ඒ අවුරුදු 10ක් පුරාවට යා බුදුරජාණන් යම් විදියකින් අවවාද කරනකොට ඒක පුරුදු කරනවා නම් එයා අවුරුදු ඒ කාරණාව හේතු කරගෙන අවුරුදු 10ක් නෙමෙයි අවුරුදු 100ක් නෙමෙයි අවුරුදු 100,000ක් නෙමෙයි බොහෝ කාලයක් එයා ඒකාන්ත සැපයක් විඳිනවා කිව්වා. එයා අනිවාර්යෙන් බුදුරජාණන් වදාලා එක්කෝ සකදාගාමි වෙනවා. එක්කෝ එයා අනාගාමි කෙනෙක් වෙනවා. එක්කෝ අනිවාර්යෙන් එයා සෝතාපන්න හරි වෙනවා කියනවා. ඒ කියන්නේ සදහටම එයා සතර අපායේ නිදහස් වෙනවා. එයා තිරිසන් ජීවිතේ නිදහස් වෙනවා. പ്രേත ජීවිතෙන් නිදහස් වෙනවා. නිරේ උපදීමෙන් නිදහස් වෙනවා. අසුර උපතින් නිදහස් වෙනවා. මේ වගේ දුක් සිත ලෝකේ සදහටම යා නිදහස් වෙනවා. අවුරුදු 10ක් මේක හරියට පුරුදු කළොත්. බුදුරජාණන් වදාලා ශාක්‍යවරුනි අවුරුදු 10ක් ඕනේ කිව්වා. අවුරුදු 9ක් කෙනෙක් මේ දහම හරියට පුරුදු කළොත් බුදුරජාණන්සේගේ අවවාදය තුල පිහිටලා කටයුතු කළොත් එහෙම කෙලෙස් තවන වීරියෙන් උත්සාහයෙන් කාය ජීවිත දෙකේ අපේක්ෂා අත්හැරලා මේ දහම පුරුදු කළොත් අනිවාර්යෙන් එයා අනාගාමි වෙනවා එක්ක සකදාගාමි වෙනවා. එහෙම නැත්නම් සෝතාපන්න වෙනවා. එයා සතර අපායි අනිවාර්යෙන් නිදහස් වෙනවා අවුරුදු 9ක් පුරුදු කරගත්තොත්. බුදුරජාණන් වදාළ අවුරුදු 9ක් ඕනේ. අවුරුදු 8ක් පුරුදු කරගත්තොත්. අවුරුදු 7ක් පුරුදු කළොත්. අවුරුදු 6ක් පුරුදු කළොත්. මේ විදිහට බුදුරජාණන් වහන්සේ අඩු කරලා බුදුරජාණන්සේ වදාලා එච්චර ඕනේ කියනවා. කෙනෙක් බුදුරජාණන්සේ මේ වදාළ විදිහට මාස 10ක් මේක පුරුදු කළොත්. මාස 9ක්, මාස 8ක්, මාස 7ක්, මාස 6ක් ඔය විදිහට අඩු කරලා බුදුරජාණන් වදාලා මේ කෙනෙක් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් කාය ජීවිත දෙකේ අනපේක්ෂිතව වාසය කරමින් බුදුරජාණන් වහන්සේ යම් ආකාරයකින් අවවාද කරනවද යම් ආකාරයකින් අනුශාසනා කරනවද කෙනෙක් ආන් ඒ අවවාදය තුල පිහිටලා එක දවසක් මේ ධර්මයේ පුරුදු කළොත් එයා ඒකාන්තයෙන්ම සැපසේ වාසය කරනවා කියනවා. එයා ඒකාන්තයෙන්ම සැපසේ වාසය කරනවා කියනවා. එක දවසක් මේ ධර්මයේ පුරුදු කළත්, එක රැය දහවලක් මේ ධර්මයේ පුරුදු කළත් එයා ඒකාන්ත සැපයකට පත් වෙනවා කියනවා. එක්කෝ සකදාගාමි වෙනවා. එක්කෝ අනාගාමි කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් සෝතාපන්න හරි වෙනවා කියනවා. ඉතින් මේ ධර්මයේ පිංගතුනේ ඒ වගේ එකක්. මේ ධර්මයේ කියන්නේ ඒ වගේ එකක්. සුළු මොහොතකට පුරුදු කළත් විශාල සැපයක් එයාගේ ජීවිතේට ලැබෙනවා. ඉතින් ඔබ අහලාදී චත්තමානවක වගේ අය බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණු සුළු මොහොතකට බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා තෙරුවන් සරණේ පිහිටියා. සිල්පද පහ ආරක්ෂා කරගත්තා. එයා දැනන් හිටියේ නේ. බුදුරජුන්ගේ වචනේ විශ්වාස කරලා එයා සමාදන් වුණා ඒ සීලය. ඊට පස්සේ ටික දුර යන්න උනේ ජීවිතේ අවසන් වුණා. හැබැයි දුගතිය ගියේ නෑ. එයා සුගති සැබේටපත් වුණා. ඒතර බලන්න සුළු මොහොතක් බුදුරජාණන්සේ කාලේ ඒ වගේ ආශ්චර්ය දේවල් සිද්ධ වුණා. එක දවසක් ස්වාමීන් වහන්සේලා 39ක් වැඩිය භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න.
වනාන්තරයේ වාසය කරන දූතාංගධාරී වීරියෙන් ධර්මයේ හැසිරෙන සංගරුවන. භාග්‍යතුන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාට ඒ ආසනය තුලම වැඩ ඉඳිමින් අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් ආකාරයේ දහමක් දේශනා කළා. ඒ වැඩ ඉන්න ආසනයෙම නිකලෙස් වෙන විදියට දහමක් දේශනා කළා. ඒ ස්වාමීන් වහන්සේලා ඔක්කොටම පුළුවන් අතීත ජීවිත සිහි කරන්න. තමන් ගෙවාගෙන ආපු ජීවිත සිහි කරන්න. ඒතර භාග්‍යතුන් වහන්සේ වදාළේ මොකද්ද මහණෙනි? මේ ගෙවාගෙන ආපු සසරේ ඔබත් මාත් කෙලවරක් නැතුව මේ සසරේ නොයේ කරදර වලටපත් වෙලා නොයේ ව්‍යසනයන්ටපත් වෙලා බෙලි කැපුම් පාර කනකොට ඌර කුකුල වෙලා එළු හරක් වෙලා ගැලූ රුධිරය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. ඒ වගේම නොයේ කරදර වෙලා මවගේ වියෝවෙන් පියාගේ වියෝවෙන් සහෝදරයන්ගේ වියෝවෙන් කඳුළු සලනකොට ඒ හෙළු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා වදාලා. ඔය වගේ දහම් පරයයක් බුදුරජාණන් වදාළේ. අර සංඝයා මොහොතකින් හිත එකඟ කරගෙන ආපස්සට බැලුවා. සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇත්තමයි. සිද්ධ වෙච්ච දෙයක්මයි. ඒ ආසනීයම අරහත්ත්වයටපත් වුණා. ඉතින් ඒ නිසා පින්වතුනි සුළු මොහොතක් මේ ධහම පුරුදු කළත් ඒකින් එයාට බොහෝ කාලයක් සැපසේ වාසය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ට වදාළ මොකක්ද ඉතින්? ශාක්‍යයන්ට වදාළ ශාක්‍යවරුනි ඔබට අලාභයක්, ඔබට නපුරු ලැබීමක්. මේ බඳු ශෝක බය මරණ බය සහිත ජීවිතයක් තියෙනකොට ඔබ සමහර දවස් වලට උපෝසත සිල් රකින්නවා. සමහර දවස් වලට උපෝසත සිල් රකින්නේ කියලා බුදුරජාණන් අවවාද කළේ. එදා ශාක්‍යවරු පොරොන්දුනා ස්වාමීනි අපි අද පටන් අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා වාසය කරනවා. ස්වාමීනි අපි අද පටන් මේ අංග 8කින් යුතු උපෝසත සීලය සමාදන් වෙලා වාසය කරනවා. එහෙනම් පින්වතුනි බලන්න අපිටත් වෙලාවක් නැහැ. අපිට ගොඩාක් කටයුතු අපිට මේ කටයුතු තියෙනවා කියලා අපි කතා කළාට ඇත්තටම යහපත තියෙන්නේ කොතනද? අපි ජීවිතේට යහපත හදාගන්න ඕනේ කොහොමද? මේ වගේ ලස්සන දේශනාවලින් ඒක ප්‍රකට වෙනවා. ඒ නිසා පින්වතුනි ඔබ අප සියලු දෙනාටමත් මේ උතුම් ධර්මයේ පුරුදු කරගෙන අපේ ජීවිතේට නිරන්තරයෙන් කුසල් දහම් රැස් කරමින් කුසල් දහම් දියුණු කරමින් අපේ ජීවිතේ කුසල් තුලින් තව තව බලවත් කරගනිමි. ජීවිතය යහපත් කරගන්න හැම දිනාටම වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පුණ්‍යානුමෝදනාව අද දවසේ ධම්සයුර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් නිසංසලා බණ්ඩාර මහත්මිය විසින්. ඉතින් මේ ආකාරයෙන් ධර්මීය දේශනා කිරීමෙනුත් ඔබ ධර්මයේ ශ්‍රවණය කිරීමෙනුත් රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සැපයෙන් සැපයට පත්වෙත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. චිරජීවනයේ සැලසේවා. ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. ඒ වගේම අපවත් වී වදාළ පින්වත් සීල සුභද්‍රා සිල් මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේ මිය පරලෝකීය සෝමසිරි සුබසිංහ පියාණන්ට, කුමාරිහාමි බණ්ඩාර අත්තම්මාට, මද්දුම බණ්ඩාර අත්තාට, මෝරීන් ගුණසේකර අත්තම්මාට, අප්පුහාමි ගුණසේකර අත්තා ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන්ට දායකත්වයේ සැපයූ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා පරලෝ වශයෙන් සුවපත් වෙත්වා සැපවත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වීමට ඒ අයටත් මේ පින උපකාර වෙත්වා. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් ජන්මදිනයේ දින යෙදුන නිසංසලා බණ්ඩාර මහත්මියටත් දෙමව්පියන් වන රෝහණ බණ්ඩාර පියාණන්ට, ජයන්ති බණ්ඩාර මෑණියන්ට පින් අනුමෝදන් වෙත්වා.
ඉතින් ඒ නිසංසලා බණ්ඩාර මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ පින්වතුන්ලාට තව තව ජීවිතවලට පින් රැස් කරගන්න ඉඩහසර සැලසේවා. යම් කරදර බාධා පැමිණ තිබේ නම් තිරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ඒ කරදර බාධා දුරු වෙලා ඒ සියලු දෙනාට රැකවරණේ සැලසෙත්වා. ඒ වගේම සිරන්ත සුබසිංහ මහත්මයාට කසුන්දිකා සහ ජයමිහිරි යන සොහොයුරියන්ටත් ඒ වගේම චන්දන ඇලෙක්ස් යන සොහොයුරන්ටත් ඔනාලි ඩිනාලි යන දියණිවරුන්ටත් රුසිරු පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඒ වගේම ගයනි ලියන පත්‍රණ මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ සියලු දෙනාටත් කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයේ උදා වේවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු පින්වතුන්ටත් පවුල්වල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ සියලු දෙනා කරන කියන දැහැමි කටයුතු සුවසේ කරගෙන යාමට ඒ වගේම තව තව ජීවිතේට පින් රැස් කර ගැනීමට ඉඩහසර සැලසේවා. තෙරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ඒ සියලු දෙනාට සියලු යහපත ධර්මාවබෝධයම උදා වේවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත් ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. චිරජීවනයේ සැලසේවා. ඒ වගේම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ලෝකවාසී සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් අප සියලු දෙනාටම සුවසේ තව තව ජීවිතවලට පින් රැස් කරගෙන මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.